right. සෑහෙන පිරිසක් ඉන්නවා තාම නිදි අයනේ. මම එදා කිව්වා වගේ ඒගොල්ලෝ උදේ නැගිටලා බලනකොට සමහරක් විට පන්ති ඉවරලත් තියෙයි. කොහොමද ඉතින් අතරමඟදී සම්බන්ධ වෙන්න බෑනේ. right. සාමාන්‍ය උදේ 5 කියන එක ඉතින් ගොඩක්ම අවුල් වෙලාවකුත් නෙවෙයි නේද? 6ට පොඩ්ඩක් කලින්නේ. උට මේ වගේ වෙලාව වෙනකොට නැගිටින්න පුළුවන්කම තියෙන්න ඕන. කොහොමත් ඔය ගොඩක් ළමයි ඉස්කෝලේ යන කාලෙදී 5ට විතර නැගිටින්න ඕන. right. හරි. අපේ මාතෘකාව දෛශිකයක හා අදිශයක ගුණිතය. right. මාතෘකාව ලියලා නැත්නම් ලියා ගන්න. දෛශිකයක හා අදිශයක ගුණිතය. දෛශිකයක හා අදිශයක ගුණිතය. right. ලියමු යටතේ. මේ කොටස ගොඩක් වැදගත් වෙනවා. හොඳට තේරුම් ගන්න ඕන. right. හොඳට තේරුම් ගන්න ඕන. හොඳට අවධානයෙන් අහගන්න ඕන මොකක්ද වෙන්නේ කියලා. මේ කොටස බැරි වුණොත් කොහොමද දෛශිකවල ඉස්සරහට යන්න බෑ. right. දෛශික පාඩමේ ඉස්සරහට යන්න නම් මේ කොටස තේරුම් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න නේද සරින් සරේ දැන් මේම උදේ පාන්දර නැගිට්ටම ටික වෙලාවක් යනකොට ඕහොම වෙනවා. right. වතුර වීදුරුවක් එහෙම ළඟින් තියාගන්න ඒ වගේ වෙනකොට ටක්කාල වතුර බිව්වා කියලා ඉතින් නිදි වතරක් නැති වෙන්නේ නැහැ. right. තමන්ගේ ආයාසය තියාගන්න ඒකට නිදිමත આવොත් චුට්ටක් මේ නිදිමතට යන්න කියන්න කොහේ හරි ගිහිල්ලා එන්න. පන්ති වරෙන් ටයිම් එක වෙනකොට එන්න කියන්න. එතකොට ගැටලුවක් නැහැ නේ. ඔහොම පුටුවේම හරි නිදා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඔය වීඩියෝ ඔන් කරගෙන ඔය ඉන්න තැන නිදා ගන්නෙම එපා. මම අර කිව්වේ කලින් දවසේ පන්ති ළමයෙක් එහෙම නිදාගත්ත කියලා. ඒකින්ද පුටුවේම නිදා ගන්න යන්න එපා. right. දෛශිකයක හා දිශයක ගුණිතය ලියමු එයටදී. දෛශිකයක හා අදිශයක ගුණිතය මගින් 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 දෛශිකයක්ම ලැබේ. දෛශිකයක්ම ලැබේ. දෛශිකයක හා අදිශයක ගුණිතය මගින් දෛශිකයක්ම ලැබේ. අන්න ළමයි දෛශිකයකුයි අදිශයකුයි ගුණ වුණොත් උත්තරේ දෛශිකයක් කියලා කියනවා. අපි නිකන් බලමු ඇත්තද කියලා. මෙන්න මෙහෙම ව්‍යුත්පන්න රාශි වලින් F සමානයි ma කියලා ගත්තම මේ F බලය මෙයා ස්කන්ධය මෙයා ත්වරණය මේක එතකොට ස්කන්ධය කියන්නේ අදිශයක්, ත්වරණය කියන්නේ දෛශිකයක්. අන්න බලය අපිට ලැබිලා තියෙනවා කවුරු විදියටද? දෛශිකයක් විදියට. බලය ලැබිලා තියෙනවා දෛශිකයක් විදියට. ඊළඟට බල ගූර්ණය සමාන වෙනවා F ගුණ කිරීම D. මේ බලය මේක ලම්බක දුර. ඕක ලම්බක දුර, මේ තියෙන්නේ බල ගූර්ණය. බල ගූර්ණය එනම් මේ බල ගූර්ණය කියන්නේ දෛශිකයක්. බලය දෛශිකයක්, ලම්බක දුර අදිශයක්. එහෙනම් මේ ව්‍යුත්පන්න රාශිය වලට අනුවත් මේක සත්‍ය වෙනවා. right. දැන් මේ අපි බලන්න යන්නේ මේ වගේ දෙකක් ගුණ කරලා පිළිතුර දෛශිකයක් වෙනවද මොකක්ද ලැබෙන රාශිය කියලා නෙවෙයි. මෙතනින් යම්කිසි සම්බන්ධතාවයක් ගන්න යන්නේ ළමයි. දැන් අපි මේ කොටසට කලින් ඉගෙන ගත්තනේ දෛශික දෙකක සමානතාව කියලා කොටසක්. මේ කොටසට කලින් ඉගෙන ගත්තේ දෛශික දෙකක සමානතාව කියලා.
නේද? ඒක නම් මතක නැහැ. ඊයේ දැකපු හීනේ යන්තම් වගේ මතකයි නේද මොකද්ද කියලා? මං ගියා කඩේකට නේද? ඒ වගේ සමහර අය ලෝක අමාරුවෙන් ඉන්නේ. එහෙම වෙන්න එපා. ආය නිකන් නිින්ද ගැන හිතන්න යන්න එපා. දැන් උදේ පොඩ්ඩක් බලන්න තා පොඩ්ඩකින් ඉර පායන 5:00 විතරනකොට. හයි. ඒ හින්දා මට පේනවා සෑහෙන්න අය නිකන් මෙහෙම ඉන්නේ. අම්මෝ මේ යකා මේ උදේ පන්ති දාලා නේද? දැන් තා පොඩ්ඩක් වෙලා යනකොට තමයි බයින්නේ. ඒකින්ද ඔය ජැක් එහෙම ගහගෙන ඉන්න අය ජැක් අයින් කරගන්න. මොකද ජැක් එකත් එක්කම තා පොඩ්ඩකින් පාත් වෙන්න පුළුවන් නිින්ද ගිහිල්ලා. හරිද? දැන් අපි බලන්න යන්නේ මේක නෙමෙයි. අපි මේකට කලින් කොටස ඉගෙන ගත්තනේ දෛශික දෙකක සමානතාව. ඒ දෛශික දෙකක සමානතාවයේදී කරේ මොකක්ද? දෛශික දෙකක සමානතාවයේදී කරේ මොකක්ද කියලා බලන්න. දෛශික දෙකක සමානතාවයේදී අපි ගොඩනගාගත්ත සම්බන්ධතාවය මොකක්ද? විශාලත්වයෙන් සමාන සමාන්තර පාද දෙකක තියෙන දෛශික සමාන වෙනවා කියලා ඉගෙන ගත්තේ නේද? විශාලත්වයෙන් සමාන සමාන්තර පාද දෙකක එකම දිශාවට තියෙන දෛශික සමානයි කියලා. එහෙම එකක් ඉගෙන ගත්තද බලන්න. කලින් දවසේ දෛශික දෙකක සමානතාවය යටතේ ඉගෙන ගත්තේ ඔන්න ඕක. right? දෛශික දෙකක සමානතාවය යටතේදී අපි ඉගෙන ගත්තේ ඕක. එතකොට හදිස්සිය පාද දෙක සමාන්තර වෙලා විශාලත්ව වෙනස් වුණොත් දෛශික අතර සම්බන්ධයක් ගොඩනගන්න බැරි වෙයිද? right? මේ විශාලත්ව සමාන වුණොත්නේ මේ තියෙන්නේ පාදවල දිග සමානොත් දෛශික දෙක සමානයි. හැබැයි පාදවල දිග වෙනස් වුණොත් මොනවා වෙයිද? පාදවල දිග වෙනස් වුණොත් මොකද වෙන්නේ? අන්න ඒක ගැන බලන්න තමයි අපි මේ හදන්නේ. පාදවල දිග වෙනස් වුණොත් මොනවා වෙයිද? අපිට දෛශික අතර සම්බන්ධයක් ගොඩනගන්න බැරිද? ඕක තමයි ළමයි අපි මේ දෛශිකයක හා අදිශයක ගුණිතය යටතේදී කරන්නේ. right? පාදවල දිග අසමාන වුණොත් පාදවල දිග සමානොත් එකම දිශාවට දෛශික සමානයිනේ නේද? එකම දිශාවට දෛශික සමානයි. ආයි බලන්න එහෙම එකක් ඉගෙන ගත්තද කියලා හරියටම සමහරක් විට කලින් දවසේ නෝට් එක බලන්න නැතුව ඇතිනේ නේද? කලින් දවසේ නෝට් එක බලන්න නැතුව ඇති කොහොම හරි කමන්නේ උන්ට ලබන පළවෙනි ඉඳලා ෆිසිකලි පන්තිත් පටන් ගන්න පුළුවන්ලු. ලොකු දෙයක් නේ. වාරයක් එහෙම වුණා නම් හෙට අනිද්දම ගිහිල්ලා ඔප්පු කරගන්න. හරි ඉක්මනට පන්ති පටන් අරගන්න කියලා පළවෙනි ඉඳලා පුළුවන් කියලා කියනවා. දන්නේ නැහැ ඉතින් ඔය අර හිටි ගමන් ගන්න ගැසට් එකේම සීනි මෙච්චර මිලකට විකුණන්න ඕන කියලා පහුවදාට ආයි නැති වෙනවනේ. ඒ වගේ පළවෙනිද පන්ති පටන් ගන්න පුළුවන් කියලා ලබන මේ මාසේ 31ක් තියෙනවා 31 රැයට ගියයිද දන්නේ නේද? අපෝ එහෙම බෑ කියලා. ලබන මාසේ. ඒකින්ද ෂුවර් නෑ කොහොම හරි කියලා තියෙනවා. එහෙම වුණොත් තව සති දෙකකින් පස්සේ හරියටම සති දෙකකින් පස්සේ ඔයගොල්ලොන්ට ඒ කියන්නේ ලබන සතියේ සඳුදා නෙවෙයි ඊළඟ සතියේ සඳුදා ඉඳලා පන්ති පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. right? හරි. දැන් මෙන්න පාද දෙකක දිග සමානොත් දෛශික සමානයි. එහෙනම් අසමානොත් කොහොමද කරන්නේ? අන්න ඒක බලමු. ලියන්න සිම්පල් ඒ දෛශිකය අනු සිම්පල් ඒ දෛශිකය අනු සිම්පල් ඒ දෛශිකය යනු සිම්පල් ඒ දෛශිකය යනු සිම්පල් ඒ දෛශිකය යනු සිම්පල් ඒ දෛශිකය යනු අභිශුන්‍ය නොවන ඕනෑම දෛශිකයක්ද සිම්පල් ඒ දෛශිකය යනු අභිශුන්‍ය නොවන සිම්පල් ඒ දෛශිකය යනු අභිශුන්‍ය නොවන ඕනෑම දෛශිකයක්ද ලැම්ඩා යනු ලැම්ඩා 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 කියන්නේ මෙන්න මෙයා ලැම්ඩා යනු ඕනෑම අදිශයක්ද සිම්පල් ඒ දෛශිකය යනු අභිශුන්‍ය නොවන ඕනෑම දෛශිකයක්ද ලැම්ඩා යනු ඕනෑම අදිශයක්ද විට ලැම්ඩා යනු ඕනෑම අදිශයක්ද විට ලැම්ඩා යනු ඕනෑම අදිශයක්ද විට මේ දෙකේ ගුණිතයනේ ලැම්ඩා
ඒ දෛශිකය. දෛශික ලකුණ වැටෙන්නේ ඊට විතරයි ලැම්ඩා අදිශයක්නේ. ලැම්ඩා ඒ දෛශිකය ලැම්ඩා ඒ දෛශිකය යන ගුණිතය ලැම්ඩා ඒ දෛශිකය යන ගුණිතය ලැම්ඩාහි අවස්ථා තුනක් යටතේ ලැම්ඩාහි අවස්ථා තුනක් යටතේ ලැම්ඩාහි අවස්ථා තුනක් යටතේ සලකා බැලිය හැකිය. ලැම්ඩාහි අවස්ථා තුනක් යටතේ සලකා බැලිය හැකිය. ලැම්ඩාහි අවස්ථා තුනක් යටතේ සලකා බැලිය හැකිය. right උන ලැම්ඩා a කියන ගුණිතය ලැම්ඩාහි අවස්ථා තුනක්. දැන් ලැම්ඩා කියන්නේ අදිශයක් නේ ළමයි. ලැම්ඩා කියන්නේ අදිශයක්. බලන්න මේ ලැම්ඩාගේ අවස්ථා තුනක් තියෙනවද කියලා මොනවා හරි. ලැම්ඩා පවතින්න පුළුවන් අවස්ථා ඝන විදියට පවතින්න පුළුවන්, ද්‍රව විදියට පවතින්න පුළුවන්, වායු විදියට පවතින්න පුළුවන් නේ. නෑ ඒ මොනවද? ඒ පදාර්ථයේ අවස්ථා. ඒ පදාර්ථයේ පවතින අවස්ථා ලැම්ඩා පවතින අවස්ථා නෙවෙයි. ලැම්ඩා පවතින්න පුළුවන් අවස්ථා තුනක් නෑ සර්. දෙකයි තියෙන්නේ. ඒ මොනවද? සිම්පල් ලැම්ඩායි කැපිටල් ලැම්ඩායි. වෙන පවතින්න පුළුවන් විදියක් නෑ නේද? දැන් ඉංග්‍රීසි හෝඩියේ වගේ තමයි ග්‍රීක හෝඩියෙත් සිම්පල් කැපිටල් ભેදය තියෙනවා. සිම්පල් කැපිටල් ભેදය තියෙනවා. ඒක ඔයගොල්ලෝ ග්‍රීක හෝඩිය ඉගෙන ගන්න නැහැ නේ. ඒකින්ද දන්නේ නැහැ. දැන් දැනගන්න සිම්පල් කැපිටල් ભેදය තියෙනවා. සිම්පල් ලැම්ඩායි කැපිටල් ලැම්ඩායි. මේ දෙක කුඩා අකුරයි ලොකු අකුරයි විදියට තියෙන්නේ. නමුත් ඔය සිග්මා එහෙමනම් වෙනස් වෙනවා. සිග්මයි කැපිටල් සිග්මයි වෙනස්. රයිට්. එතකොට ඒක නෙවෙයි දැන් අපේ කතාව. දැන් ලැම්ඩාගේ අවස්ථා තුන මොකද්ද? මොනවද අවස්ථා තුන? ලැම්ඩා කියන්නේ අදිශයක්. අදිශයක් කියන්නේ සංඛ්‍යාත්මක අගයක්. සංඛ්‍යාත්මක අගයක් පවතින්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි එම සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් වීම, එම සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් වීම සහ එම සංඛ්‍යාව ශුන්‍ය වීම. සංඛ්‍යාවක් පිහිටන්න පුළුවන් අවස්ථා තුනයි. ධන වීම, ඍණ වීම සහ ශුන්‍ය වීම කියන අවස්ථා තුන. ලැම්ඩා කියන්නේ අදිශයක්. අදිශයක් කියන්නේ සංඛ්‍යාත්මක අගයක්. රයිට්. ඒ කියන්නේ අදිශයකට තියෙන්නේ සංඛ්‍යාත්මක අගයක්, විශාලත්වයක් විතරයි. විශාලත්වයක් පිහිටන්න පුළුවන් ආකාර, අගයක් පිහිටන්න පුළුවන් ආකාර ධන වීම, ඍණ වීම සහ ශුන්‍ය වීම කියන එක. එහෙනම් ඔන්න ඔය අවස්ථා තුන යටතේ අපි බලන්න ඕන මෙයා මොනවද ලබා ගන්න අගයන් කියලා. ඔය අවස්ථා තුන යටතේ බලන්න ඕන මෙයා මොනවද ලබා ගන්න අගයන් කියලා. රයිට්. අංක 1 ලියා ගමු. අංක 1 ලැම්ඩා විශාල බිඳුව අවස්ථාව. 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 දැන් විශාල බිඳුව කියන්නේ මොන ආගයක් කියන එකද? ලැම්ඩා විශාලයි බිඳුව. බිඳුවට වඩා වැඩි අගයන් වලට අපි කියන්නේ මොන ආගයන් කියලාද? බිඳුවට වඩා වැඩි නම් ඒවට කියන්නේ ධනාගයන් කියලා. එහෙනම් මේ ලැම්ඩා දැන් ධනාගයක්. අන්න ලැම්ඩා ධනාගයක් වෙනකොට ඒ සිම්පල් ඒ දෛශිකය ධනාගයකින් ගුණ වුණොත් ඒත් එක්ක සසඳනකොට මොන වගේ දෛශිකයක්ද ලැබෙන්නේ කියලා බලන්න යන්නේ. මොකද ඒක එපැයි සසඳන්න නේද? ලැම්ඩාගෙන් ඒ දෛශිකය ගුණ කරලා ලැබෙන කෙනා අපිට වෙන කොහෙවත් තියෙන b දෛශිකයක් එක්ක සසඳන්න බෑනේ. b කියලා එකක් එක්ක සසඳන්න බෑ. සසඳන්න වෙන්නේ කාත් එක්කද? අර ගුණ කරපු එකත් එක්ක. ඒකට ඒ දෛශිකය නම් ලැම්ඩාගෙන් ගුණ කරන්නේ ඒ දෛශිකයත් එක්ක සසඳද්දී ලැම්ඩේ කියන්නේ කවුද කියලා බලන්න යන්නේ. මොකද යම්කිසි පාදයක දැන් යම්කිසි පාදයක සිම්පල් a කියලා දෛශිකයක් තියෙනවා නම් මේ දිගටම සමාන කෙනෙක් තිබුණොත් සමාන්තර කෙනෙක් ඒකෙත් ඒ දෛශිකයම නමුත් දිග වෙනස් වෙලා තිබුණොත් දැන් මේකේ තියෙන්නේ කවුද කියලා බලන්න යන්නේ. මේ දෙක සමාන්තරයි නමුත් දිගවල් වලින් වෙනස් නම් මේක A නම් මේක කවුද කියලා. එතකොට ඒ දෛශික එක්ක සසඳලා තමයි බලන්න යන්නේ. රයිට්. ලියාගමු පාට පෑනකින් මේ ලියන දේ හොඳට අවධානයෙන් ලියා ගන්න ඕන මොකක්ද මේ කියන්නේ කියලා. රයිට්. ඕකේ සාරාංශය නම් බොහොම සරලව මතක තියාගන්න පුළුවන්. නමුත් ඔය කොටස ලියනකොට
අවධානයෙන් ලියන්න මොකක්ද මේ කියන්නේ කියලා. පාට පෑනකින් ලියා ගන්න. මෙවිට ලැම්ඩා ඒ දෛශිකය සඳහා මෙවිට ලැම්ඩා ඒ දෛශිකය සඳහා මෙවිට ලැම්ඩා ඒ දෛශිකය සඳහා සිම්පල් ඒ දෛශිකයේ අභිදිශාවම සහිත 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 සිම්පල් ඒ දෛශිකයේ මාපාංකය මෙන් එතකොට වචනින් ලියනවද ඒ දෛශිකයේ මාපාංකය මෙන් ඒ කියන්නේ විශාලත්වය මෙන් කියන එක මාපාංක කියන්නේ විශාලත්වයෙන් ඒ දෛශිකයේ විශාලත්වය මෙන් ලැම්ඩා වාරයක් විශාල ඒ දෛශිකයේ මාපාංකය මෙන් ලැම්ඩා වාරයක් විශාල ඒ දෛශිකයේ මාපාංකය මෙන් ලැම්ඩා වාරයක් විශාල ඒ දෛශිකයේ මාපාංකය මෙන් ලැම්ඩා වාරයක් විශාල සිම්පල් ඒ දෛශිකයට සමාන්තර සිම්පල් ඒ දෛශිකයට සමාන්තර සිම්පල් ඒ දෛශිකයට සමාන්තර සිම්පල් ඒ දෛශිකයට සමාන්තර දෛශිකයක් ලැබේ සිම්පල් ඒ දෛශිකයට සමාන්තර දෛශිකයක් ලැබේ සිම්පල් ඒ දෛශිකයට සමාන්තර දෛශිකයක් ලැබේ රයිට් මේ අහගන්න මේකේ මොකක්ද හරියටම කියන්නේ කියලා ඔය වචනෙන් කිව්ව දේ පැහැදිලිව ඒ දෛශිකය කියලා කෙනෙක් තියෙනවා එතකොට මේ ලැම්ඩා ඒ කියන කෙනා කොහෙටද තියෙනවා කියන්නේ ඒ දෛශිකයේ දිශාවටමයි නේද ඒ දෛශිකයත් එක්ක සමාන්තරයි කියනවනේ ලැම්ඩා ඒ දෛශිකය සඳහා ලැබෙන්නේ ඒ දෛශිකයේ අභිදිශාවම සහිත ඒ කියන්නේ ඒගේ දිශාවටමයි තියෙන්නේ සමාන්තරයි සමාන්තර කියන්නේ දෛශික දෙක සමාන්තර නම් ළමයි ඔය දෛශික දෙක නිරූපිත රේඛාත් මොනවා වෙන්න ඕනද සමාන්තර වෙන්න ඕන නේද දෛශිකයේ පවතින දිශාවටනේ රේඛා වඳින්නේ එහෙනම් මේ දෛශික දෙක සමාන්තරයි කියන්නේ ඒ රේඛා දෙක සමාන්තර වෙන්න ඕන එහෙම නේද අම්බෝ තාටියකින් නින්දයයි වගේ ඔහොම ඉන්න එපා රයිට් ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න එතකොට ඕක හරියනවා දෛශිකයක් රේඛාවකින් නිරූපණය කරාම ඒ දෛශිකයේ රේඛාවේ දිශා සමානනේ එහෙනම් මේ යම් දෛශික දෙකක් සමාන්තර කියන්නේ ඒව නිරූපිත රේඛාත් මොනවා වෙන්න ඕනද ඒව නිරූපිත රේඛා දෙකත් සමාන්තර වෙන්න ඕන නේද සමාන්තර සමාන්තර කියන්නේ සම අන්තර හැම විටම මේ රේඛා දෙක අතර දුරවල් සමානයි කියන එක තමයි සමාන්තර කියන එකේ තේරුම රයිට් උඩ මෙන්න ලැම්ඩා a කියන කෙනා මූට සමාන්තරයි මේක ඇත්තටම ලැම්ඩාගේ අගයන් වලදී සලකන්න ඕන ලැම්ඩා 0.1 අතර නම් මේ රේඛාවට වැඩිය මේ රේඛාව කුඩා වෙනවා වැඩි නම් මේක දිග වෙන්නේ රයිට් කමන්නේ අපි සාධාරණ මේම ගමු මෙන්න a දෛශිකයේ දිශාවටමයි ලැම්ඩා a තියෙන්නේ a දෛශිකයේ දිශාවටමයි ලැම්ඩා a තියෙන්නේ සමාන්තරයි රයිට් එතකොට අපි මේ බලන්න යන්නේ AB මේක A නම් මේක ලැම්ඩා A කියලා ලියවෙන්නේ කොහොමද කියලා මොන වගේ සම්බන්ධයක් දැක්කොත්ද මෙහෙම ලියන්න පුළුවන් කියලා මොන වගේ සම්බන්ධයක් දැක්කොත්ද මෙහෙම ලියන්න පුළුවන් කියලා මේ බලන්න අපිට කියන්නේ ළමයි දැන් PQ දෛශිකය
PQ දෛශිකය ලැම්ඩා e නේ. නේද? PQ දෛශිකය ලැම්ඩා e මේ කියන්නේ PQ දෛශිකය සමානයි A දෛශිකය කියන්නේ AB හින්දා ලැම්ඩා AB. PQ දෛශිකය සමානයි ලැම්ඩා AB කියලා ඇවිල්ලා තියෙන්නේ. ලැම්ඩා AB වෙන්නේ මේක සමානයි ලැම්ඩා AB ට. දැන් ඔතන මෙහෙම දෙයක් කියනවනේ. මේ ලැම්ඩා A ගේ විශාලත්වය කියන්නේ A දෛශිකයේ විශාලත්වයෙන් මොන වාරයක්ලුද? ලැම්ඩා වාරයක්ලු නේද? එහෙම කියනව නේද? ඕකේ එහෙම කියනව නේද බලන්න බෝඩ් එකේ නෙවෙයි තියෙන්නේ ඔය ලියපු නෝට් එකේ. ඕකේ මේකක් තියනවද කියලා බලන්න. A දෛශිකයේ විශාලත්වය නැත්තම් මාපාංකයෙන් කොච්චර වාරයක් කියලාද කියන්නේ? A දෛශිකයේ මාපාංකයෙන් කොච්චර වාරයක් කියලාද කියන්නේ? ඔය නෝට් එක දිහා බලන්න ඕන. මේ බලන්න එපා. කොච්චර වාරයක් කියලාද? ලැම්ඩා වාරයක්. එහෙනම් මෙන්න මුගේ විශාලත්වය ගැනනේ ඔය කියන්නේ. ලැම්ඩා A ගේ විශාලත්වය කියන්නේ ලැම්ඩා A ගේ විශාලත්වය කියන්නේ ළමයි A දෛශිකයේ විශාලත්වයෙන් ලැම්ඩා වාරයක්ලු. මේක ගැනනේ කියන්නේ. මෙයාගේ විශාලත්වය E ගේ මාපාංකයෙන් ලැම්ඩා වාරයක්. ඒ කියන්නේ වාරයක් කියන්නේ ලැම්ඩාකින් ගුණ කරනවා කියන එකනේ. මෙතෙන්ට මෙහෙම කරමු. E ලැම්ඩා E කියන්නේ PQ ට. PQ දෛශිකයේ මාපාංකයනේ ඔය තියෙන්නේ. එතකොට ලැම්ඩා වතාවක් A දෛශිකයේ මාපාංකය කියන්නේ AB දෛශිකයේ මාපාංකය. right? PQ ගේ මාපාංකය PQ වෙනවා. ලැම්ඩා AB දෛශිකයේ මාපාංකය AB වෙනවා. එහෙම එකක් වෙනවද? PQ ගේ මාපාංකය PQ වෙනවද? PQ ගේ මාපාංකය PQ වෙනවද? ඔව් ඇයි? මාපාංකය කියන්නේ විශාලත්වය. P සිට Q දක්වා පවතින දෛශිකයේ විශාලත්වය කියන්නේ PQ රේඛාවේ දිගට. මොකද දෛශිකයක් රේඛාවකින් නිරූපණය කරාම දෛශිකයේ විශාලත්වයයි රේඛාවේ දිගයි සමාන වෙන්න ඕනේ. එහෙනම් PQ දෛශිකයේ විශාලත්වය කියන්නේ PQ රේඛාවේ දිගට. මෙන්න මේ හැමදාම ඉගෙන ගන්න දේවල් ළමයි අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එකක් ගහලා තියාගන්න ඕන. අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එකක් ගහලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් Tamanට තව ටික කාලයක් යනකොට ඔය යම් යම් කොටස් සමතක වෙනවා. right? තව ටික කාලයක් යනකොට යම් යම් කොටස් සමතක වෙනවා. එහෙම නොවෙන්න අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එකක් ගහලා තියාගන්න ඕනේ. දැන් මෙන්න PQ සමානයි lambda AB. මේක නෙවෙයි අපි ගන්න යන්නේ. මේක දන්නවනම් මේක කොහොමද ලියන්නේ කියලා. හරි. මේ ආවේ පල්ලෙහාටනේ දෙයියනේ කියලා. දැන් යන්න හදන්නේ රිවර්ස් එකට. යනකොට මම මෙහෙම දෙයක් අහනවා. PQ සමානයි lambda AB කියලා ලිව්වම මේ lambda කියන්නේ අදිශයක් අගයක්නේ. මෙතන හරියට නිකන් 2 බෙදීම 3 1 බෙදීම 3 5 බෙදීම 3 2යි AB 3යි AB ඔය වගේ එකක් නේද කොට එන්න ඕන lambda අදිශයක් අගයක් ඉලක්කමක් එහෙනම් මේක ඉලක්කමක්. එතකොට මෙතන 2යි භාගයයි 3න් 1යි කොහොම තියෙන්නේ? එහෙම ආවම මේ මොකක්ද කියන්නේ? අපි හිතමුකෝ PQ සමානයි 2යි AB කියලා. ඕකේ තේරුම PQ දිග AB දිග වගේ දෙගුණයක්. PQ දිග AB දිග වගේ කී ගුණයක් කියලාද මෙතන කියන්නේ? PQ සමානයි 2යි AB කියලා ලිව්වොත් PQ දිග AB දිග වගේ කී ගුණයක් කියලාද කියන්නේ? PQ දිග AB දිග වගේ කී ගුණයක් කියලාද? දෙගුණයක් කියලා. ආයි අපි හිතමුකෝ මෙහෙම තිබ්බ කියලා. PQ දිග AB දිගෙන් 1/3ක් කියලා තිබුණොත් يعني මේ කියන්නේ PQ දිග AB දිගෙන් 3න් පංගුවයි. එතකොට මෙන්න මේ ඉස්සරහා තියෙන්නේ මේක මෙයාගෙන් කී වාරයක්ද කියන එකනේ. එහෙනම් මේ ලැම්ඩා කියන්නේ කී වාරයක්ද කොච්චර ගුණයක්ද කියන එකනේ. ලැම්ඩා කියන්නේ කොච්චර ගුණයක්ද කියන එක. එහෙනම් AB වගේ මේ PQ කොච්චර ගුණයක්ද කියලා දන්නවනම් කොච්චර ගුණයක්ද වාරයක්ද කියලා දන්නවනම් මුගෙන් මෙයාව ලියන්න පුළුවන්. මේකේ තියෙන දෛශිකය ගත්තා ඉස්සරහට දැම්මර වාරය. වාරය දාලා ලියනවා. මුගෙන් තියෙන්නේ මේ දෛශිකය කියලා. වාරය 2යි නම් මේක ඒ වෙනකොට මේක 2යි. වාරය භාගය නම් මේක භාගයයි.
වාරය එකක් වුණොත් මේක වගේ එක වාරයක් නම් මේක එක වාරයක්. එක වාරයක් කියන්නේ මොකද වෙන්නේ? ලැම්ඩට එක දැම්මොත් PQ සමානයි කාටද? ABට. PQ සමානයි ABට. වාරය එකයි කියන්නේ මේ රේඛා දිගවල් සමානයි. ඒත් ලැම්ඩට එක දැම්මම මේක එනම් මේක යන්න. දිගවල් සමාන වෙනකොට පාද සමාන්තර නම් දෛශික දෙක සමානයි. ඕක දෛශික දෙක සමාන යටතේදී ඉගෙන ගත්තනේ. දෛශික දෙකක සමානතාවය යටතේදී ඉගෙන ගත්තා. ඔන්න එහෙනම් ඒකත් ලැබෙනවා ඕකෙන්ම. එහෙනම් වැඩේ මෙන්න මෙහෙමයි ළමයි. මේකේ අපි ගන්න දේ තමයි PQ සමානයි ලැම්ඩා AB කියන සම්බන්ධය දැක්කොත් මෙතන ඒ දෛශිකයේ දිශාවටමනේ ලැම්ඩා A ලැබෙන්නේ. එතකොටනේ ලැම්ඩා ධනාගයක් වෙලා කෙලින්ම වාරය වෙන්නේ නේද? දිශා සමාන නිසා කියලා. PQ දිශාවයි AB දිශාවයි සමාන නිසා කියලා මේක දෛශික වලට හරවලත් ලියන්න පුළුවන්. ඒ කියන්නේ දෛශික අතර සම්බන්ධය ගත්තත් ලැබෙන්නේ පාද අතර සම්බන්ධයමයි කියන එක තමයි උතනින් කියන්නේ. මෙතනින් දැන් මෙතෙන්ට ආවනේ. මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ආවනේ. ඕක රිවර්ස් එකට. මෙතනින් මෙතෙන්ට ආවා. මෙහෙමනේ සම්බන්ධය තිබුණේ. දෛශික අතර සම්බන්ධය මේකනේ. පාද අතර සම්බන්ධය PQ සමානයි ලැම්ඩා AB. දෛශික අතර සම්බන්ධය PQ දෛශිකය සමානයි ලැම්ඩා AB දෛශිකය. අන්න එහෙනම් මේක දන්නවනම් මේක ලියන්න පුළුවන්. ඕක තමයි අපිට ඕන කෙනා. යම් කිසි පාදයක දිග තවත් පාදයක දිගෙන් කී ගුණයක්ද කියලා දන්නවනම් කී වාරයක්ද කියලා පාද අතර දිශා සමාන වන පරිදි පාද දෙක ලියලා තියෙනවා නම් පාද අතර සම්බන්ධයම තමයි දෛශික අතර සම්බන්ධය වෙන්නේ. පාද අතර සම්බන්ධයම තමයි දෛශික අතර සම්බන්ධය වෙන්නේ. පාද අතර සම්බන්ධයම තමයි දෛශික අතර සම්බන්ධය. රයිට්. ලියාගම් මේක. ලියලා අපි උදාහරණ අරගමු. එතකොට තවත් පැහැදිලි කරගන්න පුළුවන්. ලියා ගන්න ඕක.
right. දැන් A B C කියලා තියෙනවා. මේ අනුපාතය දෙකට එකයි. AB ට BC අනුපාතය. මේ AB දෛශිකයයි BC දෛශිකයයි AC ගෙන් ලියන්න ඕන. AB එකයි BC එකයි AC ගෙන් ලියන්න ඕන. ඉස්සෙල්ලම බලන්න එපා දිශා සමාන වෙනවද කියලා. AB දිශාවයි AC දිශාවයි සමානයිනේ. ප්‍රශ්නයක් නැහැ. BC දිශාවයි AC දිශාවයි සමානයි ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙනම් ගැටලුවක් නැහැ. අපි බලන්න ඕනේ එතකොට කී වාරයක්ද කියලා. ඉස්සෙල්ලා ලියාගමු පාද අතර සම්බන්ධතා. AB දිග කියන්නේ AC දිගෙන් කීයෙන් පංගුවක්ද? ඒක දන්නේ නැත්නම් ඒක ඉගෙන ගන්න වෙනවා මුලින්ම. 9 වසරට විතර දාන්න. නේද? 9 වසරේ පන්තියක් ඔයලා බලලා සම්බන්ධ වෙන්න. AB දිග මේ දිගෙන් ඔක්කොම අනුපාත එකතුව 3යිනේ. ඒකෙන් Tamanට හිමි පංගුව. අනුපාත එකතුව යටට හරයට Tamanට හිමි පංගුව උඩට 3න් 2යි AC කියලා එනවා. දැන් AB පැත්තයි AC පැත්තයි සමානයිනේ. අන්න දිශා සමාන නිසා මෙහෙම ඒවා ලියලිය ඉන්න ඕනේ නැහැ. ඉස්සරහට දැන් මේ ගන්න හැටි කියලා දෙන්නේ පාද අතර සම්බන්ධයමයි දෛශික අතර සම්බන්ධය වෙන්නේ. පාද අතර සම්බන්ධයමයි දෛශික අතර සම්බන්ධය වෙන්නේ. ඊළඟට BC දිග 3න් 1යි AC දිගනේ. එහෙනම් මෙතනත් අපිට ගන්න පුළුවන් දිශා සමාන නිසා BC දෛශිකය සමානයි 1/3යි AC දෛශිකය කියලා. BC දෛශිකය සමානයි 1/3යි AC. උතනින් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ ළමයි. මේ බලන්න. AB දෛශිකය දැන් මෙහෙමත් ගන්න පුළුවන් නේ. AB දිග කියන කෙනා BC දිග වගේ කී ගුණයක්ද? AB දිග BC වගේ දෙගුණයක් නේද? මේක එකක් නම් මේක දෙකයි. ඒ කියන්නේ මේ කෑල්ල වගේ දෙකක් මෙතන තියෙනවා. එහෙනම් AB කියන්නේ නැතුව මෙතන දෙක තියෙන හින්දා 2යි AB BC ට සමාන වෙනව නෙවෙයි. මේ වගේ දෙගුණයක් මෙතන තියෙනවනේ නම් AB දිග කියන්නේ BC දිග වගේ දෙගුණයකට. දැන් මේකෙත් දිශා සමානයිනේ. දිශා සමානයි. අන්න දිශා සමාන නිසා අපිට ලියන්න පුළුවන් AB දෛශිකය සමානයි දෙගුණයක් කවුරු කියලාද? BC දෛශිකය කියලා. AB දෛශිකය ලියන්න පුළුවන් දෙගුණයක් BC දෛශිකය කියලා. මේක මේ වගේ දෙගුණයක් හින්දා මේක කියන්නේ මේ දෛශිකය වගේ දෙගුණයකට. කොහොම අරගන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි මධ්‍ය ලක්ෂයක් අරගමු. මධ්‍ය ලක්ෂයක් කියන්නේ හරි මැද තියෙන කෙනෙක්නේ. මධ්‍ය ලක්ෂයක් කියන්නේ හරි මැද තියෙන කෙනෙකුට එහෙම P මෙතනින් Q මෙයා R මේ දිගට මේ දිග සමානයි. මට PQ එකයි QR එකයි PR ඇසුරින් ලියා ගන්න ඕන. එහෙනම් PQ PR දිශා සමානයිනේ. PQ කියන්නේ PR ගෙන් දෙකෙන් පංගුවයි. අන්න දිශා සමාන නිසා පාද අතර සම්බන්ධයමයි දෛශික අතර සම්බන්ධය වෙන්නේ. PQ දෛශිකය සමානයි භාගයයි PR දෛශිකය. ඊළඟට මේ QR දිගත් සමාන වෙනවනේ භාගයයි PR ට. QR පැත්ත මෙහෙට PR පැත්තත් එහෙට. එහෙනම් දිශා සමාන වන පරිදි තමයි අකුරු ලියලා තියෙන්නේ. දිශා සමාන නිසා QR දෛශිකය සමාන වෙනවා භාගයයි PR දෛශිකයට. QR දෛශිකය සමානයි භාගයයි PR ට. ආයි බලන්න. PQ දිගයි QR දිගයි සමානයිනේ. මේ දෙකෙන් බැලුවත් PQ කියන්නේ භාගයයි PR, QR කියන්නේ භාගයයි PR. මේ දෙක සමාන නිසා මේ දෙක සමාන වෙන්න ඕන. බලමු එහෙම වෙනවද කියලා. PQ දිගයි QR දිගයි සමානයිනේ. PQ පැත්තයි QR පැත්තයි කියන්නේ දෙකම එකයි. නම් PQ QR දිශා සමාන නිසා
PQ දෛශිකයයි QR දෛශිකයයි මොකද වෙන්නේ? සමානයි. PQ දෛශිකයයි QR දෛශිකයයි සමානයි. ඔන්න ඕක තමයි අපි මේ අර ගුණිතයෙන් ලබාගන්නේ. ඕක ගොඩක් අපිට වැදගත් වෙනවා. රයිට් එක්සාම්පල් කියලා ওই දෙක දාගම් පහලින්. ඔය වීඩියෝ ඔෆ් කරන් ඉන්න අය ඔන් කරගන්න.
ඔය මේ පන්ති ඉන්න ගමන් ස්ටේටස් එහෙම බලන අය නෝට් එක ලියලා ඉවරනා නම් පාඩුවේ ඉන්න ඕන. ඒ පාර නෝට් උනේ ගෑල් ළමෙක්. මම මුල්ලපුර එහෙම කියන්නේ නැහැ. පන්ති ඉන්න ගමන් නෝට් එක ලියවුණා පාඩුවේ ඊට කලින් ලියපු දෙයක් හරි කියවලා බලන්න ඕන මේ අනම්මනම් කියවන්න යන්නේ නැතුව. තේරුමක් නැති වැඩක්නේ. ඊළඟට බලමු මෙහෙම දෙයක්. රූප සටහනක අපි අරගත්තොත් ওই විදියට මේ බලන්න AD කියන කෙනා අපි අරගත්තොත් මෙන්න මේ BC පාදයයි AD පාදයයි මොකද වෙන්නේ? සමාන්තරයි. සඩස්ර ගැන ඉගෙනගෙන තියෙනව නේද? මොකද මේ කෝණය මේකත් එක්ක 60යි හදන්නේ මේ කෝණයත් 60යි. එකම පාදයක් එක්ක සමාන කෝණ හදනවා නම් ඒ පාද සමාන්තර වෙන්න ඕන. සමාන්තරයි. හරි. එතකොට මේ දෙක සමාන්තරයි. මේ BC වගේ කී ගුණයක්ද මේ AD පාදේ? මෙතන මෙහෙම මැදින් කෙනෙකුත් ඇන්දොත් මේ පාද දිගයි මේ පාද දිගයි මේකයි සමානයිනේ. හේතුව මෙතනින් අර සම්පාද ත්‍රිකෝණ හයක් නේ හැදෙන්නේ. එතකොට මේ දිගයි මේ දිගයි මේ දිගයි සමානයි නම් මේ වගේ දෙගුණයක් නේ AD කියන්නේ නේද? නම් AD දිග BC වගේ දෙගුණයක්. AD දිග BC වගේ දෙගුණයක්. right මේ AD කියන්නේ මේ පැත්ත BC කියන්නේ මේ පැත්ත දිශා සමානයිනේ. අන්න ওই දෙකේ දිශා සමානයි. දිශා සමාන නිසා අපිට අරගන්න පුළුවන් AD දෛශිකය සමානයි දෙගුණයක් BC දෛශිකය කියලා. ඊළඟට මේ පැත්තට ගියොත් ඕක මෙහෙමත් පුළුවන්. ආයි මේ පාදයම අරගත්තොත් EF FE තියෙනවනේ. AD කියන එක 2යි FE-ටත් සමානයි. නේද? මේ AD පාදය මේක වගේ දෙගුණයක්. මේකයි මේකයිත් සමාන්තරයි. මොකද මේ දෙක සමාන්තරයිනේ එහෙනම් මේ මැද එකත් එක්ක මේකත් සමාන්තරයි. AD දිශාවයි FE දිශාවයි සමාන නිසා අන්න දිශා සමාන නිසා AD දෛශිකය අපිට ලියන්න පුළුවන් 2යි FE දෛශිකය කියලා. AD දෛශිකය ලියන්න පුළුවන් 2යි FE කියලා. ඊළඟට මේ BE අරගත්තොත් ඒකයි මේකයි සමාන්තරයි. මේ වගේ දෙගුණයක්. right එතකොට BE කියලා කියන්නේ දෙගුණයක් AFට. ওই දෙකේ දිශා සමානයිනේ. නේද? ওই විදිහට ගත්තොත් දිශා සමානයි. එහෙනම් BE දෛශිකය ලියන්න පුළුවන් අපිට දෙගුණයක් AF දෛශිකය කියලා. ආයෝක CD එක්කත් සමාන්තරයිනේ. නම් BE ලියන්න පුළුවන් දෙගුණයක් CD කියලා. ඔතනත් දිශා සමාන නිසා BE දෛශිකය සමාන වෙනවා දෙගුණයක් CD දෛශිකයට. ඊළඟට මෙයාවත් අරගන්න පුළුවන්. right FC අරගන්න ඊළඟට ওই දෙකත් ලියලා FC කියන්නේ AB වගේ දෙගුණයක් ED වගේ දෙගුණයක්. දිශා සමාන නිසා එතනිනුත් සම්බන්ධයක් අරගන්න පුළුවන්. right එයාගම ඕකත්
right එතකොට ඒකෙන් වෙන දේ පැහැදිලිනේ මොකද කියලා නේද රූප සටහනක සමාන්තර පාද දෙකක් තියෙනවා නම් විශාලත්ව සමානයි නම් එකම දිශාවට තියෙන දෛශික සමානයි විශාලත්ව වෙනස් වෙනවා නම් අපිට ඒ කී වාරයක්ද කියලා දන්නවා නම් ඒක ඉස්සරහට දාලා ලියන්න පුළුවන් right ලියන්න ඊළඟට පාට පෑනකින් ඔතන පහලින් ලියන්න සමාන්තර පාද දෙකක සමාන්තර පාද දෙකක සමාන්තර පාද දෙකක සමාන්තර පාද දෙකක දිගවල් අතර සම්බන්ධය නොදන්නා විට දිගවල් අතර සම්බන්ධය නොදන්නා විට සමාන්තර පාද දෙකක දිගවල් අතර සම්බන්ධය නොදන්නා විට දිගවල් අතර සම්බන්ධය නොදන්නා විට එය අඥාත පදයක් නැත්තම් නොදන්නා පදයක් සේගෙන එය නොදන්නා පදයක් සේගෙන දෛශික අතර සම්බන්ධතාවයක් ලිවිය හැකිය. එය නොදන්නා පදයක් සේගෙන දෛශික අතර සම්බන්ධතාවයක් ලිවිය හැකිය. දෛශික අතර සම්බන්ධතාවයක් ලිවිය හැකිය. මෙහෙම කරන්න ළමයි යම් කිසි දෛශිකයක් අපිට ලියන්නම ඕනකම තියෙනවා නම් විතරයි. සම්බන්ධය දන්නේ නැහැ. නමුත් ලියන්නම ඕන. එහෙම වුණොත් අර වාරය නොදන්න පදයක් විදියට සංකේතයක් විදියට අරගෙන ලියන්න පුළුවන්. right දැන් ලියාගමු අංක 2 ලැම්ඩා සමාන බිඳුව අවස්ථාව. අංක 2 ලැම්ඩා සමාන බිඳුව අවස්ථාව. ලැම්ඩා සමාන බිඳුව අවස්ථාව. කියන්නේ මේ විට ලැම්ඩා ඒ දෛශිකය සඳහා මේ විට පොඩ්ඩයි කියන්න. පොඩ්ඩයි කියන්න වෙයි. අවුරු හරි මොනවා හරි ඇහුවද නැත්තම් මයික් ඔන් වෙලා තිබුණද? ඔව් පුතා. පොඩ්ඩයි තේරි කියන්න. ඒ ටික කිව්වේ අපි ලිව්වේ මේ විට ලැම්ඩා ඒ දෛශිකය සඳහා මේ විට ලැම්ඩා ඒ දෛශිකය සඳහා අභිශුන්‍ය දෛශිකයක් ලැබේ. මේ විට ලැම්ඩා ඒ දෛශිකය සඳහා අභිශුන්‍ය දෛශිකයක් ලැබේ. මේ විට ලැම්ඩා ඒ දෛශිකය සඳහා අභිශුන්‍ය දෛශිකයක් ලැබේ. මේ විට ලැම්ඩා ඒ දෛශිකය සඳහා අභිශුන්‍ය දෛශිකයක් ලැබේ. එම අභිශුන්‍ය දෛශිකයේ දිශාව වනුයේ 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 සිම්පල් ඒ දෛශිකයේ දිශාවම වේ. සිම්පල් ඒ දෛශිකයේ දිශාවම වේ. සිම්පල් ඒ දෛශිකයේ දිශාවම වේ. right මේ වෙලාවේදී දැන් බිඳු වෙන්නේ ගුණ වෙන්නේ අභිශුන්‍යයි උත්තරේ. එයාගේ දිශාව ඒ දෛශිකයේ දිශාව වෙන්නේ ඇයි? දැන් ලැම්ඩා බිඳුව වුණා හින්දානේ ලැම්ඩා ඒ ගුණිතය බිඳුව වෙන්නේ. ඊට මොහොතකට පෙර එයා ඒකේ දිශාවටනේ පවතින්නේ. ඒ දෛශිකයනේ පවතින්නේ නේද? එතකොට
අපි කලින් දවස් ඉගෙන ගත්ත අභිශුන්‍ය දෛශිකයක දිශාව වෙන්නේ අභිශුන්‍ය වීමට මොහොතකට පෙර තියෙන දිශාව. අභිශුන්‍ය දෛශිකයක දිශාව වෙන්නේ අභිශුන්‍ය වීමට මොහොතකට පෙර පවතින දිශාව. එහෙනම් මෙයා අභිශුන්‍ය වීමට මොහොතකට පෙර ඒ සිම්පල් A ගේ අභිදිශාවේ තියෙන. එහෙනම් මේකෙත් A ගේ අභිදිශාවම තමයි අරගන්නේ. තුන්වෙනි කෙනා ලැම්ඩා කුඩයි බිඳුව අවස්ථාව. ලැම්ඩා කුඩයි බිඳුව අවස්ථාව. එතකොට ලැම්ඩා ඍණයි. ලැම්ඩා කුඩයි බිඳුව අවස්ථාව. ලැම්ඩා කුඩයි බිඳුව අවස්ථාව. මේ ලැම්ඩා කුඩයි බිඳුව එක ඕනෙම නෑ. අර ලැම්ඩා විශාලයි බිඳුවෙන් ඕක අරගන්න පුළුවන්. මේක චුට්ටක් තේරුම් අරගන්න ඕන. මෙන්න මෙහෙම දෙයක්. මම මේකට අමතර කාරණාවක් කියලා දෙන්නම්. දැන් දෛශිකයක මාපාංකය කියන්නේ ළමයි දෛශිකයක විශාලත්වයටනේ. දෛශිකයක මාපාංකය කියන්නේ දෛශිකයක විශාලත්වය. තව ඉන්නවා එක්කෙනයි දෙන්නයි තුනයි හතරයි පහක් ඉන්නවා දැන් වීඩියෝ ඔෆ් කරගෙන 6 දෙනයි. මං හිතන්නේ මේගොල්ලන්ට ගැටලුනේ මේ උදේ පාන්දර කොහොමත් ගැටලු තියෙන විදියක් නැහැ. සිග්නල් නැහැ කියන්න බෑ. ඔය උදේ පාන්දර සිග්නල් තියෙනවා මේ වෙලාවේ. මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද? දැන් ඔය කලින් අවුරුදු කියන්නේ කලින් කර්ෆියු කාලේ අපි උදේ පාන්දර පන්ති කරේ ඒ නිසා. සිග්නල් ප්‍රශ්න නැහැ ළමයින්ට. දවල්ට තමයි ගැටලුව තියෙන්නේ. ඒ සමහර අය පන්තියේ නිකන් අර ඕනවට එපාවට ඉන්නකොට තමයි සිග්නල් ගැටලු තියන අය ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ කොහොම හරි පන්තියට එනවනේ ඒ ගැටලු තියාගෙන. සමහර අය එහෙම නැති අය වීඩියෝ ඔෆ් කරගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ වෙන වැඩවල තමයි නිරත වෙන්නේ. එහෙමයි ඉන්න මේ ෂෝක් එකට ඉන්නවා ඊට ගමන් අතුරුදහන් වෙනවා. දෛශිකයක මාපාංකය ගත්ත මේකේ විශාලත්වයනේ. සංඛ්‍යාවකත් ළමයි මාපාංකය ගන්න පුළුවන්. සංඛ්‍යාවක මාපාංකය අරගැනීමෙන් අදහස් වෙන්නේ එයාගෙත් විශාලත්වය. ධන පහේ විශාලත්වය අපි අරගන්නේ 5යි කියලා. ඍණ පහේ විශාලත්වය වෙන්නේ ඍණ පහේ විශාලත්වය ඍණ 5 එහෙම නෙවෙයි ඍණ පහේ විශාලත්වය 5යි. සංඛ්‍යාවක විශාලත්වය කියන එකේ තේරුම ඒ සංඛ්‍යාව සංඛ්‍යා රේඛාවක ලකුණු කරාම බිඳුවේ ඉඳලා යාට තියෙන දුර. බිඳුවේ ඉඳලා යාට තියෙන දුර. මෙතන බිඳුව මෙතන ඍණ 5 අරගමුකෝ. මෙතන ධන 5. එතකොට මෙතන ඉඳන් දුර 5යි. මේ දුර මේක ඍණ 5 වුණාට දුර 5යි. එතකොට සංඛ්‍යාවක විශාලත්වය කියලා අදහස් කරන්නේ බිඳුවේ ඉඳලා එයාට තියෙන දුර. එතකොට ධන 5 මාපාංකය නම් 5යි. ඍණ 5 මාපාංකය කියන්නේ ධන 5යි. ඍණාගයක මාපාංකය ගත්තම උත්තරේ විදියට ලැබෙන්නේ ධනාගයක්. ඍණාගයක මාපාංකය ගත්තම උත්තරේ වෙන්නේ එයාගෙම ධනාගය. රයිට්. දැන් දෛශිකයක මාපාංකය කියන්නේ දෛශිකයේ විශාලත්වයනේ. සංඛ්‍යාවක මාපාංකය කියන්නේත් සංඛ්‍යාවේ විශාලත්වය කියලා මතක තියාගන්න. ඔයගොල්ලෝ පැත්තකින් ලියලා තියාගන්න. සංඛ්‍යාවක මාපාංකය ගත හැකිය. සංඛ්‍යාවක මාපාංකය අනුව එහි විශාලත්වයයි ලියන්න. උඩ ඉර තියෙනවනේ ඒකෙන් උඩින් ලියා ගන්න. අර මේම ඔයගොල්ලෝගේ පොඩ් ඉරි පටන් ගන්න කලින් උඩ පොඩ්ඩක් ඉර තියෙනවා. ඔයගොල්ලෝ දිනේ එහෙම ලියන්නේ. එතනින් ලියන්න සංඛ්‍යාවක මාපාංකය ගත හැකිය. සංඛ්‍යාවක මාපාංකය ගත හැකිය. එවිට සංඛ්‍යාවක මාපාංකය ගත හැකිය. එවිට සංඛ්‍යාවේ විශාලත්වය ලැබේ. එවිට සංඛ්‍යාවේ විශාලත්වය ලැබේ. එවිට සංඛ්‍යාවේ විශාලත්වය ලැබේ. සංඛ්‍යාවේ විශාලත්වය යනු සංඛ්‍යාවේ විශාලත්වය යනු සංඛ්‍යාවේ විශාලත්වය යනු එම අගය සංඛ්‍යා රේඛාවක සලකුණු කළ විට එම අගය සංඛ්‍යා රේඛාවක සලකුණු කළ විට එම අගය සංඛ්‍යා රේඛාවක සලකුණු කළ විට බිඳුවෙහි සිට එම අගය දක්වා ඇති දුරයි. බිඳුවෙහි සිට එම අගය දක්වා ඇති දුරයි.
බිඳුවෙහි සිට එම අගය දක්වා ඇති දුරයි. රයිට්. ඕක මෙතෙන්ට වැදගත් වෙනවා. මේ බලන්න ලැම්ඩා කුඩයි බිඳුව. දැන් ලැම්ඩා ඍණ කියන එක මතක තියාගන්න ඕන. ලැම්ඩා ඍණ හැබැයි ලැම්ඩාගේ මාපාංකය ගත්තම ඒකට අනුරූප කවුරු වෙනවද? ධනාගය වෙනවනේ. මේ ඍණ පහේ මාපාංකය ඊට අනුරූප ධනාගයනේ ධන පහයි. එහෙනම් මෙතන ලැම්ඩා කුඩයි බිඳුව කියන්නේ ලැම්ඩා ඍණ. හදිසියෙවත් මේ ලැම්ඩාට මාපාංකය දැම්මොත් ලැම්ඩා ඍණ 1 බෙදීම 3 නම් ඍණ 1 බෙදීම 3 මාපාංකය ධන 1 බෙදීම 3යි. මේකේ මාපාංකය ගත්තම ඒක ධනාගයක්. කිසියම් කෙනෙක්ගේ මාපාංකය අනිවාර්යයෙන්ම ධනාගයක්. කොහොමද ධන 1ගේ මාපාංකය යාමනේ ධනයි. ඍණාගේ මාපාංකය ධනයි. මාපාංකය ගත්ත කියන්නේ ධනාගයක්. ලියන්න මේක යටතේ මෙවිට ලැම්ඩා ඒ දෛශිකය සඳහා 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 සිම්පල් ඒ දෛශිකයේ අභිදිශාවට මෙවිට ලැම්ඩා ඒ දෛශිකය සඳහා සිම්පල් ඒ දෛශිකයේ අභිදිශාවට ප්‍රතිවිරුද්ධ අභිදිශාවක් සහිත සිම්පල් ඒ දෛශිකයේ අභිදිශාවට ප්‍රතිවිරුද්ධ අභිදිශාවක් සහිත සිම්පල් ඒ දෛශිකයේ අභිදිශාවට ප්‍රතිවිරුද්ධ අභිදිශාවක් සහිත සිම්පල් ඒ දෛශිකයේ විශාලත්වය මෙන් සිම්පල් ඒ දෛශිකයේ විශාලත්වය මෙන් සිම්පල් ඒ දෛශිකයේ විශාලත්වය මෙන් මාපාංක ලැම්ඩා වාරයක් විශාල සිම්පල් ඒ දෛශිකයේ විශාලත්වය මෙන් මාපාංක ලැම්ඩා වාරයක් විශාල සිම්පල් ඒ දෛශිකයේ විශාලත්වය මෙන් මාපාංක ලැම්ඩා වාරයක් විශාල සිම්පල් ඒ දෛශිකයේ විශාලත්වය මෙන් මාපාංක ලැම්ඩා වාරයක් විශාල සිම්පල් ඒ දෛශිකයට සමාන්තර දෛශිකයක් ලැබේ. සිම්පල් ඒ දෛශිකයට සමාන්තර දෛශිකයක් ලැබේ. සිම්පල් ඒ දෛශිකයට සමාන්තර දෛශිකයක් ලැබේ. රයිට්. මෙයාව ගත්තොත් කොහොමද දැන් දිශා ප්‍රතිවිරුද්ධයිලුනේ. ඒ දිශා ප්‍රතිවිරුද්ධ වුණාම අපි දැනගන්න ඕන ඍණක් එනවා කියන එක. රයිට්. එතකොට මෙතෙන්දී ඍණක් සෙට් වෙනවා. මේ බලන්න. මේක ඒ දෛශිකය. මේක AB කියලා අරගමු. ඊළඟට ලැම්ඩා A කියන කෙනා දැන් ප්‍රතිවිරුද්ධයි. මොකද ලැම්ඩා ඍණනේ ප්‍රතිවිරුද්ධයි. PQ දෛශිකය අපිට කියන්නේ ලැම්ඩා A කියලා. මේ කියන්නේ PQ දෛශිකය සමාන වෙනවා ලැම්ඩා AB ට. ලැම්ඩා AB PQ නෙවෙයි QP. PQ ගත්තොත් දිශා සමානයිනේ. ලැම්ඩා ධන වෙන්න ඕනේ එතකොට. QP. දැන් බලන්න ඊළඟට කියනවා මේ ලැම්ඩා A ගේ විශාලත්වය වෙන්නේ ඒ දෛශිකයේ විශාලත්වය මේ ලැම්ඩා වාරයක් නෙවෙයි මාපාංක ලැම්ඩා වාරයක්. මොකද ලැම්ඩා ඍණ හින්දා මාපාංක ලැම්ඩා දැන් ධනයි. මෙතන QP දෛශිකයනේ ලැම්ඩා A කියන්නේ QP. QP දෛශිකය සමාන වෙනවා මාපාංක ලැම්ඩා වතාවක් AB මේ දෛශිකය කියන්නේ එහෙනම් QP දිග සමාන වෙනවා මාපාංක ලැම්ඩා වතාවක් AB දිගට. මේ බලන්න දැන් මේ ලැම්ඩාගේ මාපාංකය ධනනේ. මොකද ලැම්ඩා ඍණ වෙනකොට මාපාංක ලැම්ඩා කියන්නේ එයාට අනුරූප ධනාගය. රයිට්. ලැම්ඩා ඍණ වෙනකොට මාපාංක ලැම්ඩා කියන්නේ
එයාට අනුරූප ධනාගයනේ නේද? එතකොට මේ තියෙන්නේ ධනාගයක්. එතකොට QP සමානයි ධනාගයක් වතාවක් AB නම් මේ මහපාංක ලැම්ඩා කියන්නේ වාරය. වාරය. හැබැයි මෙතෙන්ට එනකොට ඍණ වෙලා නේද? ඔතෙන්ට එනකොට ඍණ වෙලා. මේ බලන්න. QP සමානයි මාපාංක ලැම්ඩා වතාවක් AB. මෙතන ලැම්ඩා ඍණ. දිශා ප්‍රතිවිරුද්ධ නිසා ඔන්න ඔතෙන්දි වෙන්නේ දිශා ප්‍රතිවිරුද්ධ නිසා. ප්‍රතිවිරුද්ධ නිසා මේ ලැම්ඩා එතකොට මාපාංකේ අයින් වෙනවනේ මාපාංකේ අයින් වෙනවා කියන්නේ ඍණ එනවා කියන එක. ලැම්ඩා දැන් ඍණාගයක්. එතකොට මෙතෙන්දි වෙන්නේ මාපාංක ලැම්ඩා 5යි නම් නේද ඍණ 5 මාපාංක 5යි නේද? එතකොට මාපාංක ලැම්ඩා කියන්නේ 5ට. ආයි මේක ලැම්ඩා වෙනකොට මෙතන තියෙන්නේ ඍණ 5. දිශා සමාන නම් වාරය එහෙම්මම ලියනවනේ. දිශා ප්‍රතිවිරුද්ධ වෙනකොට දෛශික අතර සම්බන්ධයන්නේ මේ වාරය ඍණ වෙනවා. වාරය මොනව වෙනවද? ඍණ වෙනවා. වාරය පාද අතර සම්බන්ධයම නෙවෙයි දෛශික අතර සම්බන්ධය වෙන්නේ. දිශා මොනව වුණොත් ප්‍රතිවිරුද්ධ වුණා. මේ තියෙන්නේ පාද අතර සම්බන්ධය මේක ධනාගයක්. නමුත් මේක ඍණ. පාද අතර සම්බන්ධයනකොට පාද අතර සම්බන්ධය දෛශික අතර සම්බන්ධය කරනකොට අර කී වාරයක්ද කියන කෙනා ඍණ කරන්න ඕන. දිශා සමාන නම් ඒ විදියටම ලියනවා. අපි ගොඩනගන සම්බන්ධි දිශා දෙක ප්‍රතිවිරුද්ධ නම් අන්න අර වාරය ඍණ කළා ලියනවා. දිශා ප්‍රතිවිරුද්ධ නම් වාරය ඍණ කළා ලියනවා. රයිට්. දැන් මම නම කියන් යන්නම් කට්ටියගේ. කවිඳු, යසිත්, ඊළඟට කවිඳු, කවිෂ්ක, ලක්ෂාන්, සමහර අයට හිතෙන්නේ මම මේ කිව්වට පේන්නේ නැහැ කියලා කොච්චර කරා. ඉතුරු 4 දෙනා වීඩියෝ ඔන් කරගන්න නැත්නම් මට හේතු දාන්න ඕන. මොකක්ද හේතුව කියලා මම ඔතනින් දෙන්නෙක්ගේ විතරයි හේතු දාන්නේ. දැන් 6 දෙනෙක් ඉන්නවා. කවිඳු ඉන්නවා, යසිත් ඉන්නවා, කවිඳු කවිෂ්ක ඉන්නවා, ලක්ෂාන් ඉන්නවා. මොකද මම දැන් කීප පාරක්ම කිව්වා මොකද හේතුව දන්වන්න ඕන. කලින් කියලා තියෙනවනේ. ඒත් නෑ සමහරක් විට වීඩියෝ ඔෆ් කරලා නිදිත් දන්නෙත් නෑ. ඒ කිව්වත් ඇහෙන්නේ නෑනේ. සමහරක් විට වීඩියෝ ඔෆ් කරලා ෆෝන් එක පැත්තකින් තියලා නිදි ඇති. රයිට්. දැන් මේකේ දිශා සමාන නම් වාරය දැන් පාද අතර සම්බන්ධය දෛශික අතර සම්බන්ධයම වෙනවා. දිශා ප්‍රතිවිරුද්ධ නම් පාද අතර සම්බන්ධේ වාරය කියන කෙනා ඍණ කළයි දෛශික අතර සම්බන්ධය අරගන්න ඕන. ඕක තමයි සාරාංශය. ඕක තමයි සාරාංශය. දෛශික අතර සම්බන්ධය වෙන්නේ පාද අතර සම්බන්ධයමයි දිශා සමාන විදියට ගත්තොත්. දිශා ප්‍රතිවිරුද්ධ වෙන විදියට ගත්තොත් පාද අතර සම්බන්ධේ වාරය කියන කෙනා අපිට ඍණ කරන්න වෙනවා. අපි ඉතින් අර මුලින් කෙනා මතක තියාගත්තම ඇති. මොකද දෛශිකයේ කකුරු දෙක මාරු කරන්න පුළුවන් ඉස්සරහට ඍණක් අරගෙන ඒකින්ද මේ තුන්වෙනි කෙනා ඕනෙම නැහැ. පළවෙනි කෙනා මතක තියාගත්තම ප්‍රමාණවත්. මොකක්ද? යම් පාද දෙකක් අතර සම්බන්ධය අපි දන්නවනම්. හැබැයි මේ සමාන්තර පාද දෙකක් අතර සම්බන්ධය අපි දන්නවනම් සමාන්තර පාද දෙකක් අතර සම්බන්ධය අපි දන්නවනම් අපිට ඒක දෛශික අතර සම්බන්ධයම කියලා අරගන්න පුළුවන්. දිශා සමාන වෙන විදියට අරගත්තොත් පාද අතර සම්බන්ධයමයි ඒ වගේ තියෙන දෛශික අතර සම්බන්ධය කියලා අරගන්න පුළුවන්. දිශා සමාන වෙන විදියට අරගත්තොත්. රයිට්. මේකත් ලියාගමු.
right. දිශා ප්‍රතිවිරුද්ධ වන පරිදි අරගත්තොත් බලන්න පොඩි උදාහරණයක් A B C මේක 1ට 2 එහෙම වුණොත් අපි AB ලියා ගමු CA ඇසුරින් මොකද දිශා ප්‍රතිවිරුද්ධ වෙන්න eBay CA දිගිනුත් 3න් 1යි ඍණ 3න් 1 එහෙම වෙන්නේ නැහැ right මේක දෛශික වලටනේ දිශා ප්‍රතිවිරුද්ධ වීම ප්‍රශ්නේ තියෙන්නේ දිගවල් අතර සම්බන්ධ වලට දිශා වැඩක් නැහැ නේ දිග කියන්නේ අදිශයක් දිශාවල බලපෑමක් නැහැ නම් මේ ලියලා තියෙන දිශා ප්‍රතිවිරුද්ධ පැත්තට නිසා දිශා ප්‍රතිවිරුද්ධ නිසා AB දිශාව මෙහෙට CA මෙහෙට නම් මේක දෛශික අතර සම්බන්ධය වෙනකොට මේ වාරය මොනව වෙනවද වාරය ඍණ වෙනවා ඍණ 1 යට 3යි CA කියලා එන්නේ ඊළඟට CB අපි ලියාගත්තොත් AC ඇසුරින් 3න් 2යි AC නේ උඩ මෙතනත් එන්නේ දිශා ප්‍රතිවිරුද්ධ වෙලා අන්න දිශා ප්‍රතිවිරුද්ධ නිසා අපිට CB දෛශිකය ලියන්න පුළුවන් ඍණ 2 බෙදීම 3යි AC දෛශිකය කියලා. දිශා ප්‍රතිවිරුද්ධ වෙන නිසා වාරය ඍණ වෙනවා. right මේක ලියාගම් පහලින් එක්සැම්පල් කියලා. ලියන්න ඊළඟට මාතෘකාව දෛශික හා සම්බන්ධයෙන් සිදු කළ හැකි දෛශික හා සම්බන්ධයෙන් සිදු කළ හැකි ගණිත කර්ම 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 අංක 1 දෛශික එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ හැකිය දෛශික එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ හැකිය දෛශික එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ හැකිය එනම් ආකලනය කළ හැකිය
එනම් ආකලනය කළ හැකිය. දෛශික එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ හැකිය. එනම් ආකලනය සිදු කළ හැකිය. එනම් ආකලනය සිදු කළ හැකිය. දෙවනි කෙනා දෛශික ගුණ කිරීම සිදු කළ හැකිය. 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 හරි. කොච්චරයි කරන්න පුළුවන්. දෛශික බෙදන්න බෑ. කවදා හරි කොයිදි හරි දෛශික දෙකක් බෙදුවොත් වැඩේ වැරදි. රයිට්. දෛශික බෙදන්න බෑ. දෛශික එකතු කරන්න පුළුවන්. දෛශික අඩු කරන්න පුළුවන්. ඕකට අපි කියනවා දෛශික එකතු කිරීම අඩු කිරීම දෛශික සම්ප්‍රයුක්තය ලබා ගැනීම කියලා. රයිට්. ඊළඟට දෛශිකය ගුණ කරන්න පුළුවන්. ඊළඟට තව කෑල්ලක් තියෙනවා දෛශික විභේදනය කියලා. ඒක අපි ආකලනයේ යටතේම ඉගෙන ගමු. රයිට්. ආකලනයේ යටතේම ඉගෙන ගමු. උට ඔය එකතු කිරීම අඩු කිරීමට අපි නමක් දෙනවා ආකලනය කියලා. රයිට්. ආකලනය කියලා මොකද ඕකේ දිශාවකුත් තියෙනවානේ. ඒ දිශාවල් නැති අර සංඛ්‍යාත්මක අගයන් තමයි එකතු කරන්නේ. දිශාවකුත් තියෙන ඒවා එකතු කිරීම කියන එක වෙනස් වෙනවා. ආකලනය වෙනවා. මොකද දිශා දෙකක් තියෙනවා. දිශා එකතු කිරීම වෙන්නේ නැහනේ. ඒක අපි එකතු කිරීම රයිට් ඇඩිෂන් කියලා කියනවනේ. ඇඩිෂන් කියන්නේ එකතු කිරීම. ඒකට ආකලනය කියලා කියන්නේ ඇඩිටිව් කියන කෙනා. ආකලනය කියන්නේ ඇඩිටිව් ආකලනය. එතකොට මේකේ දිශාක් තියෙනවා. රයිට්. ඒ නිසා එකතු කිරීමයි ආකලනයයි කියන එක ඇත්තට වෙනස් වෙනවා. දෛශික එකතු කිරීම කියන එකට අපි ආකලනය කියලා නමක් දාන්නේ එයාගේ දිශාවත් එයා සතු වෙන නිසා. දිශාවකුත් එයා සතු වෙන නිසා. රයිට්. ලියාගමු අනුමාත්‍රිකාව. අනුමාත්‍රිකාව ලියාගමු දෛශික ආකලනය. දෛශික ආකලනය. දෛශික ආකලනය. දෛශික ආකලනය. දෛශික ආකලනය ලියන්න. දෛශිකයකට 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 විශාලත්වයට අමතරව දෛශිකයකට විශාලත්වයට අමතරව දෛශිකයකට විශාලත්වයට අමතරව අභිදිශාවක්ද පවතින නිසා 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 අදිශ එකතු කිරීමේ හා අඩු කිරීමේ ආකාරයට අදිශ එකතු කිරීමේ හා අඩු කිරීමේ ආකාරයට අදිශ එකතු කිරීමේ හා අඩු කිරීමේ ආකාරයට දෛශික එකතු කිරීම අඩු කිරීම සිදු කළ නොහැකිය. අදිශ එකතු කිරීමේ හා අඩු කිරීමේ ආකාරයට දෛශික එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ නොහැකිය. දෛශික එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ නොහැකිය. අදිශ එකතු කිරීමේ හා අඩු කිරීමේ ආකාරයට දෛශික එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ නොහැකිය. මේම වෙන්නේ ළමයි දෛශිකය අදිශයක් එකතු කරනකොට අඩු කරනකොට බය නැතුව අදිශයක විශාලත්ව විතරනේ තියෙන්නේ. විශාලත්වය කියන්නේ සංඛ්‍යාත්මක අගයන්. සංඛ්‍යාත්මක අගයන් එකතු කරලා අඩු කරලා උත්තරේ දාන්න පුළුවන් ටක් ගාලා. නමුත් මේ දෛශිකයක විශාලත්වයට අමතරව දිශාවකුත් තියෙනවනේ. ඒකට අපිට යම්කිසි උත්සාහයක් දරන්න පුළුවන් විශාලත්ව නම් එකතු කරලා අඩු කරලා ලියන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දිශා එකතු කිරීම අඩු කිරීම කරන්න බෑනේ නේද? නැගෙනහිරයි උතුරයි එකතු කරොත් දකුණ ලැබෙනවා.
නේද? වයඹයි අරේ මේ එකතු කරොත් මේක ලැබෙනවා. එහෙම නීති රීති නෑනේ දිශාවලට. ඒ නිසා දෛශික එකතු කිරීම අඩු කිරීම මේ විශාලත්ව එකතු කරලා දාලා විශාලත්ව අඩු කරලා දාලා එහෙම කරන්න බෑ. හේතුව තමයි මෙයාට දිශාවක් පැවතීම කියන එක. ඕගොල්ලෝ ඒ කාලේ නම් ඔය දෛශික සුළු කරා. ඒ මොනවද සුළු කරේ? ප්‍රවේග සුළු කරා, ප්‍රවේග එකතු කරා නේද? v සමානයි u ධන at ඔය වගේ සමීකරණ භාවිතා කරන්නේ s සමානයි u ධන v බෙදීම දෙවාරයක් t. එතකොට uv කියන්නේ ප්‍රවේගය. එතකොට ওই ප්‍රවේගය එකතු කරන්නේ ෂෝක් එකට විශාලත්ව දෙක විතරක්. ඔව් එහෙම කරනවා. මොකද දෛශිකයක ළමයි දිශා සමාන වෙනවා නම් දෛශිකයක දිශා සමාන වෙනවා නම් දිශා එකතු කිරීමක් කරන්න දෙයක් නැහැ. දිශා දෙකම සමානයිනේ. අන්න දෛශිකවල දිශා සමාන වෙනකොට දෛශික එකතු කිරීම කියන එකත් අදිශවල ආකාරයටපත් වෙනවා. ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. දෛශික රයිට් දෛශික එකතු වෙනකොට දෛශික දිශා සමාන ඒවා එකතු වීම අඩු වීම කියන එක අදිශ එකතු කිරීම අඩු කිරීමට සමාන කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඕගොල්ලෝ මේ දවස්වල අර දෛශික එකතු කිරීම නිකම්ම කරේ. විශාලත්ව දෙක එකතු කරා දැම්මා. නමුත් දිශා වෙනස් වෙනවා නම් එහෙම කරන්න බෑ. දිශා වෙනස් වෙච්ච ගැන ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙන ගත්තෙත් නෑ. රයිට් ඉගෙන ගත්තේ නෑ. මොකද ඔය වස්තු දෙකක චලිත ගැන ඉගෙන ගත්තොත් එකම පාරක නැත්තම් සමාන්තර මාර්ගවල චලිත වෙනීම ගැන තමයි ඉගෙන ගත්තේ. දෙපැත්තකට ආනත පාරවල් දෙකක යන්නේව ගැන ඉගෙන ගත්තේ නෑ. හේතුව තමයි දෛශික ආනත වෙනකොට අර එකම දිශාවේ නොවනකොට විශාලත්ව එකතු කිරීමෙන් දෛශිකවල එකතුව ලැබෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. රයිට් ඒක වෙනස් වෙනවා. එහෙනම් අපි ඒකට බලන්න ඕන මොනවද කරන්න පුළුවන් කියලා. මොනවද කරන්න පුළුවන් කියලා ලියන්න පහලින්. මේ නිසා දෛශික ආකලනය සඳහා 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 විශේෂිත වූ ක්‍රම භාවිතා කරයි. මේ නිසා දෛශික ආකලනය සඳහා විශේෂිත වූ ක්‍රම භාවිතා කරයි. මේ නිසා දෛශික ආකලනය සඳහා විශේෂිත වූ ක්‍රම භාවිතා කරයි. මේ නිසා දෛශික ආකලනය සඳහා විශේෂිත වූ ක්‍රම භාවිතා කරයි. ඒවා නම් අංක 1 දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. ඔතන සමාන්තරාශ්‍ර නියමය කියලත් ඕකට අපි කියනවා. අපි ත්‍රිකෝණ නියම ඉගෙනගෙන ඒ යටතේම සමාන්තරාශ්‍ර නියමයක් ඉගෙන ගමු. රයිට් අංක 1 දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. අංක 2 දෛශික ආකලනය පිළිබඳ බහුවස්ත්‍ර නියමය. අංක 2 දෛශික ආකලනය පිළිබඳ බහුවස්ත්‍ර නියමය. දෛශික ආකලනය පිළිබඳ බහුවස්ත්‍ර නියමය. අංක 1 දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. අංක 2 දෛශික ආකලනය පිළිබඳ බහුවස්ත්‍ර නියමය. මොකද උතන මම සමාන්තරාශ්‍ර නියමය කියලා එකක් කිව්වේ ඕගොල්ලන්ට ෆිසික්ස් වලදී උගන්වන්නේ ත්‍රිකෝණ නියමය නෙවෙයි සමාන්තරාශ්‍ර නියමය කියලා නේද? දෛශික ආකලනය පිළිබඳ සමාන්තරාශ්‍ර නියමය කියන එක තමයි ෆිසික්ස් වල දෛශික වලදී ඉගෙන ගන්න. එහෙම එකක් ඉගෙන ගත්තද කියලා ආයෙ කල්පනා කරලා බලන්න. එහෙම එකක් තියෙනවා. ඔය සාපේක්ෂ ප්‍රවේගය හොයන්න එහෙම බහුවස් සමාන්තරාශ්‍ර නියමය තමයි පාවිච්චි කරන්නේ. බල දෙකක සම්ප්‍රයුක්තය හොයන්න, ප්‍රවේග දෙකක සම්ප්‍රයුක්තය හොයන්න. ඔයගොල්ලොන්ට සමහරක් පිට උගන්වලා ඇති මේ එනකොට අමතක වෙලා ඇති. රයිට් අනුමාත්‍රකාව ලියාගමු. දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. අනුමාත්‍රකාව දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. වැදගත්ම දෙයක්
වැදගත්ම දෙයක්. මේක තමයි දෛශික පාඩමේ ඉදිරියට යන්න අවශ්‍යම දේ. ඕක බැරි නම් දෛශික බෑ. ඕක පුළුවන් කරගත්තොත් තමයි දෛශික පුළුවන් වෙන්නේ. ඕක බැරි නම් දෛශික බැරි වෙනවා. රයිට්. හරි. අපි මේ කොටස අපි ඊළඟ දවසේ සම්පූර්ණයෙන්ම බලමු. ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය කියන්නේ මොකක්ද කියලා. ඒත් ලබන සතියේ ගැටලු විසඳන්න තියෙනවා. මතක ඇතුව ටියුට් එක අරගෙන තියාගන්න. මොකද ගොඩක් අය ටියුට් එක තාම අරගෙන නැහැ. රයිට්. මේ මාසේ පරක්කු කරන්න එපා. මොකද දැන් ප්‍රශ්නයක් නැහනේ. ඒ නිසා Tamanට පුළුවන් ඉක්මනට අරගන්න. ලබන සතියේ ඉඳලා ටියුට් එකේ තියෙන ගැටලු විසඳීම කරන්න තියෙනවා. රයිට්. ටියුට් එකේ ගැටලු විසඳීම. එතකොට ලබන ඉරිදා උදේ නෙවෙයි පන්ති තියෙන්නේ. ලබන ඉරිදා නැවත රාත්‍රී 10ට පන්ති තියෙන්නේ. රයිට්. අද විතරයි උදේ පන්ති. ලබන සතියේ රාත්‍රී 10ට ආයි සිකුරාදා තියෙනවා. දෛශික පාඩම ඉරිදා තියෙනවා ලබන සිකුරාදා. ලබන ඉරිදා නැවත දෛශික පාඩමත් එක්ක හමු වෙනවා. රයිට්. එහෙනම් හැමෝටම සුබ දවසක් සුබ සතියක්. ආයිබෝවන්. ආයුබෝවන්